කතා කරන්නේ ක්‍රමයන් කීපයක් තියෙනවා. හරි. මෙන්න පළවෙනි කතන්දරේ බලන්න. ත්‍රිකෝණයක් කියන්නේ. ත්‍රිකෝණයක් කියන්නේ. පුතේ ත්‍රිකෝණයක් කියන්නේ මෙන්න මේ වගේ. රේඛා තුනකින් වටවෙච්ච සංවෘත රූපයක්. සංවෘතයි කියන්නේ වැහිච්ච රූපයක්. සරල රේඛා තුනකින් වටවෙච්ච සංවෘත රූපයකට අපි කියනවා ත්‍රිකෝණයක් කියලා. මේවා අපි මුලින් ඉඳලා ලියනවනේ වැඩි. මේ මුල කාරණා ටික අපිට අටක් ගාලා ලියාගමු. හරිද? මේවා දන්නවා ඔයගොල්ලෝ. මේවා තහවුරු කරගන්න ඕනේ. නේද? අපි මුලින් ඉඳලා වැඩි යන නිසා වැඩි ලියාගන්න මෙහෙම ත්‍රිකෝණයක් කියන්නේ මොකක්ද කියන එක ලියාගමු ටක් ගාලා. ලියන සරල රේඛා ඛණ්ඩ තුනකින් වට වූ සරල රේඛා ඛණ්ඩ තුනකින් වට වූ සරල රේඛා ඛණ්ඩ තුනකින් වට වූ සංවෘත තල රූපය ත්‍රිකෝණයක් ලෙස හඳුන්වයි. සරල රේඛා ඛණ්ඩ තුනකින් වට වූ සංවෘත තල රූපය ත්‍රිකෝණයක් ලෙස හඳුන්වයි. හරි. ඒක දන්නවා. මෙන්න මම මුලින්ම කතා කරන ත්‍රිකෝණ සම්බන්ධ පළවෙනි ක්‍රමය. හරි. මේක දන්නව ඔයගොල්ලෝ. මේම ත්‍රිකෝණයක් ගත්තොත් ත්‍රිකෝණයක පුතේ මෙන්න මේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව මම එක ගත්තොත් A මෙයා B මෙයා C කියලා මේ මම දන්නවා. මේව දන්නවා හැමෝම. මොකද හරි එකක් මම දන්නවා. ඔයගොල්ලෝ දන්නවා කියන එකක් දන්නවා. ඒකත් හරි. හැබැයි මේක පාඩම ඉවර කරන්න ඕනනේ. ඉතින් මේක ඇතුලේ ඔයාට සමහර තැන් එනවා. කොච්චර කරත් ගණන් හදනකොට හිර වෙන තැන් පුතේ. ඒව අපි ගොඩ දාගන්න එපා. නේද? කොච්චර සරල වුණත් ඒවල නොදන්න අස්සවල් මුල්වල් හොයාගෙන යන්න ඕන. හරි. එතකොට මේ තුන් දෙනාගේම එකතුව ත්‍රිකෝණයක අපි මේවට කියන අභ්‍යන්තර කෝණ. ඇතුලේ තියෙන කෝණවලට කියන මොන කෝණද? අභ්‍යන්තර කෝණ. එතකොට මේ අභ්‍යන්තර කෝණ තුනේම එකතුව අංශක කීයද පුතේ? 180යි. මුන් තුන් දෙනාගේම එකතුව අංශක කීයද? 180යි. මේක අපි දන්නවා. මේක ප්‍රමේයක් විදිහට අපි කියනවා මෙන්න මෙහෙම. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි අයික්‍යය අංශක 180කි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි අයික්‍යය අංශක 180කි. ලියන්න පුතේ ප්‍රමේය කියලා. ලියන්න ප්‍රමේය. ලියන්න ප්‍රමේය කියලා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි අයික්‍යය අංශක 180කි. අංශක 180කි. ත්‍රිකෝණය ඇඳගන්න පුතේ. වැඩි කරලා ලියාගන්න. ඉක්මන් කරලා ලියාගන්න මම වැඩි වෙලාවක් දෙන්නේ නැහැ. පළවෙනි ගාන ඇඳගන්න. පොඩි ගණන් ටිකක් හදමු. මේක x හොයන්න ඕන. රූප සටහනට අක් ගාලා ඇඳගමු. ක්‍රමයන් කීපයක් තියෙනවා කතා කරන්න අපිට. හරි. දැන් පුතේ මේකේ x කියන කෝණය හොයන්න ඕන. දැන් මේකේ මේ බලන්න.
ගානදල ඉවරයිනේ. දැන් ඔයාලට පේනවා මේ ත්‍රිකෝණය ඇතුලේ එක කෝණයක් මෙන්න මෙයා දන්නේ නැහැ පුතේ. මේක 50යි. දැන් වැඩිච්ච මේක දන්නේ නැහැ. හැබැයි ඉතින් ඔයාලට පේන මෙන්න මෙතන රේඛා දෙකක් කැපෙනවා. මොනවා දෙකක්ද කැපෙන්නේ පුතේ? රේඛා දෙකක් කැපෙනවා. රේඛා දෙකක් ඡේදනය වෙනකොට හැදෙන මෙන්න මේ කෝණ මොකද වෙන්නේ? සමානයි පුතේ. මෙන්න මේ කෝණ වලට අපි කියනවා ප්‍රතිමුඛ කෝණ කියලා. මොන කෝණද? ප්‍රතිමුඛ කෝණ. 72යි නම් පුතේ මෙයත් 72යි. මෙයා 72 නම් මෙයත් 72යි. ප්‍රතිමුඛ කෝණ. ඒව ප්‍රතිමුඛ කෝණ. ආයෙත් දැන් මට පුළුවන් x හොයන්න. මෙන්න මම ලියනවා. x ධන මෙයා 50යි මෙයා 72යි. 50යි 72යි. ඔය තුන් දෙනාගේම එකතුව කීයද? ආංශක 180යි. ඒ තුන් දෙනාගේම එකතුව ආංශක 180යි. දැන් බලන්න පුතේ මේ දෙන්න 50යි 72යි එකතු කළා වෙනවා 122ක්. හරි. එහෙනම් ධන 122 දරුවන් එහා පැත්තට ගෙනියනවා ඍණ 122යි. 180න් 122ක් අඩු කරාම වෙනවා පුතේ අංශක 58යි. අංශක 58යි. හරිද? මෙන්න ඊළඟේ මෙන්න ඍජු කෝණික ත්‍රිකෝණයක් x 2x. කම්මැලි නැතුව අද මම දන්න මේ ලේසි ඔයගොල්ලන්. වෙයි ජ්‍යාමිති වැඩසටහන අඩුපාඩුවක් නැතුව හැම දෙයක්ම ආවරණය වෙන්න ඕන. එතකොට මේවා සරල දේවල්. අපි ඒවත් මතක් කරගෙනම යන්න. හරි. මේක x හොයමු. ටට්ටක් ගාලා මම එළියලාවත් දෙන්නේ නැහැ මේවට. හොඳයි. මේවා මේ අතක ගාලා කරන දේවල් නෙමෙයි. හරි. x හොයමු. අලියන් x ධන තුන් දෙනාගේම එකතුව 2x ධන ඍජු කෝණයක් කියන අංශක 90යි. ඔය තුන් දෙනාගේම එකතුව කීයද පුතේ? අංශක 180යි. x ධන 2x කීයද? 3x ධන 90 සමාන 180. ධන 90 ගලවන්න ඕන. ඒක එහා පැත්තට දානවා. ධන 90 මෙහෙට ගෙනිච්චා ඍණ 90යි. එහෙනම් 3x සමාන 180න් 90ක් අඩු කරා 90යි. x හොයන්න දෙපැත්තම 3ෙන් බෙදුවා 3යි 3යි කැපුවා 90 3ට බෙදුවා 30යි. ඒක 30යි. මෙන්න ඊළඟේ x 2x ඉක්මන් කරලා ඇඳලා ගාන ආදම් පුතේ. ගණන හදාගෙන යන්න. මේ ගානේ ගත්තොත් මේ තුන් දෙනාගේ එකතුව. x ධන 2x ධන 45 තුන් දෙනාගේ එකතුව 180යි. x ධන 2x කියන්නේ 3x ධන 45 සමාන 180. ධන 45 මොකද කරන්නේ පුතේ? එහා පැත්තට දානවා ඍණ 45යි. එයා ඍණ 45යි.
3x සමාන 135 දෙපැත්ත තුනෙන් බෙදනවා අංශක 45 නේද? හරි. ඊළඟ දරුවෝ මේක හදගමු. ඒ ඍණ 5 ඒ ධන 10 මේකදී මම කිව්වා රූප සටහන් අදිනම මහා ලොකු වෙලාවක් දෙන්නේ නැහැ මේවා හිත දඟලන තරම් දේවල් නෙමෙයි නේද පුතේ? ඒක සරල දේවල් ගොඩක් අය දන්නවා. වෙයි බලමු පොඩි පොඩි හිර වෙන තැන් ඕගොල්ලෝ. හරි. දැන් මේක ගත්තොත් ඔයාට පේනවා පුතේ රේඛා දෙකක් සමාන්තරයි කියලා දීලා තියෙනවා. අන්න එහෙනම් ඔයාට පේනවා මෙන්න මෙතන ලස්සන හැඩයක් තියෙනවා. මොකද්ද මේ හැඩේ පුතේ? මොකද්ද මේ හැඩේ? Z හැඩේ. ඒවට කියන්නේ පුතේ මොන කෝණ කියලාද? ඒකාන්තර කෝණ. මෙයා 70 නම් මෙන්න මෙතන කෝණයක් කීයද? 70යි. මෙන්න Z නේද? ඒකාන්තර කෝණ සමානයි දරුවෝ. එහෙනම් බලන්න මෙන්න මේ තුන් දෙනාගේ එකතුව අංශක 180යි. 50යි 70යි මෙයා වහන්නේ. x ධන 50 ධන 70 සමාන 180 උදාහරණ හදන්න තව ක්‍රම තියෙනවා මම කියන්නේ. 50යි 70යි පුතේ එකතු කළාම 120යි. එහෙනම් ධන 120 කෙලි මෙහා පැත්තට යවුවා. එයා ඍණ 120යි අඩු කරාම 60යි. කෙනෙක් හිතන්න බලන්න මෙච්චර මේ පියවර ලියන්න ඕනේද කියලා නෑ එහෙම ඕනේ නෑ. එකපාරම 180න් 120ක් අඩු කරාම හරි. මම ඉතින් අර මුලින් ඉඳලා මේ හැදෙන විදිහත් එක්ක ලියන්නේ. දැන් මේ ගාන හදන වෙන ක්‍රමයක් නැද්ද? මේ ගාන වෙන ක්‍රමයකට හදන්න බැරිද? හදන්න පුළුවන්. ඒ කොහොමද? ඇයි පුතේ මේ ඔයාට පේනවද මේ කෝණයයි. මේ කෝණයයි. මේ කෝණ දෙක මොන කෝණද? හොඳට බලන්න. මේ මම රතු පාටින් මාක් කරලා තියෙන මේ කෝණය රේඛා දෙක සමාන්තරයි. මේ හොඳට බලන්න. රේඛා දෙක සමාන්තරයි. මේ තියෙන්නේ පුතේ මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ මොන පූරකයිද? පරිපූරකයි. ඒවා මූලික ජ්‍යාමිතියේදී අපි ළඟදීම කතා කරනවා. මේ සියල්ල. හරිද? මිත්‍ර කෝණ, ඒකාන්තර කෝණ, අනුරූප කෝණ, බහුවස්ත්‍ර ගැන නේද? සවිදි බහුවස්ත්‍ර කියන්නේ මොනවද? මොනවාද බාහිර කෝණ? ඔය සියල්ල කතා කරනවා. හරි. එතකොට මේකෙදී මෙයාගේ පුතේ එකතුව අංශක 180යි. මේ කෝණේ එකතු 180. x ධන 70 මෙතන 50. එකතු කළාම 180. එයි මිත්‍ර කෝණ වලින් ගන්න පුළුවන්. මිත්‍ර. ඒකට ඒත් බලන්න ඔය උත්තරේ මේව නේද? 70යි 50 120යි. ධන 120 මෙහෙට ගියා. ඍණ 120යි. පුතේ අඩු කරාම ලස්සට 60 වෙනවා. ඒ කියන්නේ දැන් මේ ක්‍රමයේම හදන්න ඕන කියලා එකක් නෑ. මම ත්‍රිකෝණයෙන් හැදුවා තව කෙනෙක්ට මේක මිත්‍ර කෝණ වලින් ගොඩ දාන්නත් පුළුවන්. මේවා මිත්‍ර කෝණ. හරි. ඊළඟට මේකේ ඒ ධන 10 90 මෙතන ඒ ඍණ 5 මෙතන ලියනවා. ඒ ධන 10 මෙයා ඒ ඍණ 5 මෙයා 90 ඔය සියල්ලගේ එකතු 180යි. ලියන්න පුතේ හැදුවේ නැත්තම් ඒට ඒක තුනා 2යි මෙතනින් කීයක් එනවද? 10න් 5ක් අඩු කරාම 5යි. 5ට 90 එකතු කරාම කීයක් එනවද? 95යි. 95යි.
මේ බලන්න ඊට එකතු වුණා 2යි 10 5ක් අඩු වුණා 5යි 5ට 90 එකතු වුණා 95යි. ධන 95 මෙහෙට ගෙනියන්න. ඍණ 95යි. 180න් 95ක් අඩු කරා 85යි 2යි සමාන 85. 2යි සමාන 85. එහෙනම් ඒ ඔහයට දරුවෝ දෙකකින් බෙදෙනවා. 85 දෙකට බෙදෙනවා 42.5යි. 42.5යි. ඕකෝන ලියන්න පුළුවන්. අංශක 42යි කලා 30යි. දැන් බලන්න මොනවද ඒ කලා මොකක්ද යමුතු එක කියලා. ඒක ඔයගලන්ට ඉස්සරහට කතා කරනවා. අංශකයක් කියන්නේ මොකද මේක ත්‍රිකෝණමිතිය පාඩමේ ඔයගලන්ට උගන්වනවා. ඒ කියන්නේ දරුවෝ දැන් අංශකයක් අරගෙන අංශකයක් කියන්නේ කොච්චර චූටි කෝණයක්ද කියන එක ඔයගොල්ලෝ දන්නවා. හරි අංශකයක් කියන අපි මෙන්න මේ වගේ චූටි කෝණයක් තියෙන්නේ. අංශක එකක්. මේ අංශක එකක කෝණය බෙදනවා කෑලි 60කට. මෙහෙම තීරු 60කට බෙදෙනවා. 60කට බෙදුවාම ඉන්නේ තනි චූටි කෝණයක්. ඒද ඉතා කුඩා කෝණයක්. මේක 60කට බෙදුවාම ඉන්නේ ඉතා කුඩා කෝණයක්. අන්න ඒකට අපි කියනවා කලා එකක් කියලා. ඒකට කියනවා කලා එකක්. අංශක එකකට පුතේ කියනවා කලා 60ක්. කලා ලියන්නේ මෙහෙම. අංශක එකකට කලා තියෙනවා 60ක්. ඒ කියන්නේ මේක 60කට බෙදලා තමයි කලා එන්නේ. අංශකයක් 60කට බෙදුවා. දැන් අපි සාමාන්‍ය දැන් අඩි රූලේ මොකද වෙලා තියෙන්නේ? සෙන්ටිමීටරයක් අරගෙන 10කට බෙදුවාම මිලිමීටර වෙනවා. මේක වෙලා තියෙන්නේ මේ කෝණය. මේ කෝණය මෙන්න මෙහෙම 60කට බෙදනවා මේ. චූටි කෝණයක් එන්නේ. ඒකට කියන්නේ කලා කියලා. අංශක එකකට කලා තියෙනවා 60ක්. නිකන් සාමාන්‍ය දෙයක් නිකන් දැනගන්න. ඉස්සරහට ඉගෙන ගනියෝ. හරිද? හරි. ලියන්න මෙහෙම. ත්‍රිකෝණයක පිටිගාරා ලියන්න. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන අතර අනුපාතය. ලියන්න. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන අතර අනුපාතය 1ට 2ට අපි ගමු 3 වේ අනුපාතයක් දෙන්නේ 1ට 2ට 3 වේ. ඒ විශාලම කෝණයේ අගය සොයන්න. ඒ විශාලම කෝණයේ අගය සොයන්න. ඒ විශාලම කෝණයේ අගය සොයන්න. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ අනුපාතය දෙනවා. මේකේ විශාලම කෝණය අහනවා කීයද? ත්‍රිකෝණයක් මොකුත් දීලා නැහැ. ත්‍රිකෝණයක් දීලා නැහැ පුතේ. කෝණ අතර අනුපාතය තමයි දීලා තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. නිකන් අපි හිතමු මෙහෙම. හරි. මම ක්‍රම දෙකකට හදනවා බලන්න. මම දැන් මේක ගන්නවා එක කෝණයක් x කියලා. මේ මම හදන එක ක්‍රමයක්. තව ක්‍රමයකට හදනවා. මේක x කියලා ගත්තොත් පුතේ මේක ඒ වගේ දෙගුණයක් 2x. මේක ඒ වගේ තුන් ගුණයක් 3x. මම දා ගන්නවා x 2x 3x. එහෙම නේද? x 2x 3x. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේම එකතුව මේ තුන් දෙනාගේම එකතුව අංශක කීයද පුතේ? 180යි. අංශක 180යි. තේරෙනා ලියන්න තියෙන මෙච්චරයි. x 2x 3x සමාන 180. අටක් ගාලා වැඩේ යන්න ඕන හොඳේ. මේවා ලේසි නිසා තමයි සරල නිසා තමයි මේ මම යම් කිසි වේගකින් යන්නේ. මීටත් වඩා නිකන් මට ස්ලෝ යන්න පුළුවන් 11 හෙලිය ඔයගොල්ලෝ. ඒක ගැලපෙන්නේ නැහැ. හරි? ඒවා කියනකොට තේරෙනවා මතක් වෙනවා. 3යි 2යි 5යි 5යි 1යි 6යි 6යි x දෙපැත්ත පුතේ 6ට බෙදනවා අංශක 30යි. අංශක 30යි. ඔයාගෙන් අහන්නේ විශාලම කෝණය. විශාලම කෝණය. පුතේ මේ තුන් දෙනාගෙන් විශාලම කෝණය 3x. විශාලම කෝණය 3x. x කියන්නේ 30යි නම් 30 වගේ තුන් ගුණයක් කියන්නේ දරුවෝ අංශක 90යි. 30 වගේ තුන් ගුණයක් කියන්නේ අංශක 90යි. පැහැදිලිද? 30 වගේ තුන් ගුණයක් කියන්නේ අංශක 90යි. ඒක යහන්නේ මේ විශාලම කෝණය. ඒ කියන්නේ මේක බලනකොට ඇත්තටම කතන්දරේ මේක ඍජු කෝණික ත්‍රිකෝණයක්. ඇයි අංශක 90ක් කියනවා?
අංශක 90ක් තියෙනවා කියන්නේ පුතේ ඍජු කෝණික ත්‍රිකෝණයක්. දැන් මේ ගාන වෙන ක්‍රමයකට හදන්න බැරිද? ඊට වඩා ලේසි. ඊට වඩා ලේසියෙන් හදන්න බැරිද? මේකට මේ අනුපාත පාවිච්චි කරලා ගොඩ දාන්න බැරිද? අනුපාත පාවිච්චි කරලා පුතේ. මේ බලන්න මම ඊට වඩා ලේසියෙන් හදනවා මේ. අනුපාතය 1ට 2ට 3 ලොකුම කෝණේ මෙයා මුන් තුන් දෙනා එකතු කරාම 3යි 2යි 5යි 5යි 1යි 6යි 6න් 3ක් මෙයා 6න් 3ක් මේ කෝණ තුනේම එකතු අංශක 180යි 180න් 6න් 3ක් වෙනවා විශාලම කෝණය. මේ ටික එකතු කරාම 6යි 3යි 2යි 5යි 1යි 6යි 6න් 3යි. ඒතර 180න් 6න් 3ක් පුතේ බලන්න කීයද? 6 1යි 3යි 30 3ක් 90යි. 3යි 6යි කපන්නත් පුළුවන්. බලන්න ලස්සනට එන වංශක 90. මේ ක්‍රමයට හැදුවත් එනවා 90. මේ ක්‍රමයට හැදුවත් එනවා මොන ක්‍රමෙන් හැදුවත් එකයි. මොන ක්‍රමෙන් හැදුවත් ගැටලුවක්. හරි. ඔන්න දැන් මම දන්නවා මේ ඊළඟට මම දෙන ගාන ගොඩක් අය හදන්නේ. හරි. මේ ඊළඟට දෙන ගාන ගොඩක් අය හදන්නේ. මෙන්න ලියන්නේ. ලියන්න ABC ත්‍රිකෝණයේ ABC ත්‍රිකෝණයේ A ධන B A ධන B 110ද B ධන C අංශක 115 වේ. අංශක 115 වේ. අංශක 115 වේ. A, B, C කෝණවල අගය සොයන්න. ඔන්න වැඩි. කෝණවල අගය සොයන්න. දැන් හදන්නකෝ බලන්න. ඔන්න සමීකරණ දෙකක් තියෙනවා. දැන් ඔය ත්‍රිකෝණ ලේසි කියලා දඟලන කට්ටිය ඉන්නවනේ. අනේ ත්‍රිකෝණ නම් මොනවද සර් ඕන ගානක් හදතේ. හදන්නකෝ. උත්තරවට දාන්න බලන්න මැසේජ් එකක් පුතේ. ඔන්න සමීකරණ දෙකක් තියෙනවා. ඔය තියෙන්නේ ප්‍රශ්නේ දාලා තියෙනවනේ කොළ බෝඩ් එකේ. හරි එක දුවක් දාලා තියෙන උත්තරේ හොඳයි. හොඳයි. හරි ෂෝ. කීප දෙනෙක් දාලා තියෙනවා හරි. කීප දෙනෙක් වැඩි ගොඩ දාගෙන තියෙනවා. මම මේ දීලා තියෙන්නේ ABC ත්‍රිකෝණේ A ධන B 110යි B ධන C 105යි ABC. දැන් මාර කේස් එක දැන් සමහරු මෙන්න දැන් මෙහෙම සමීකරණ ලියා ගන්නවා. A ධන B 110යි. හරි. 1 හරි. B ධන C 105. දැන් මේක ලියාගෙන නේද සමගාමී විදියට බලනවා try එකක් දීලා නෑ ගලවන්න අමාරුයි. සමගාමී විදියට හැදුවත් බෑ. බීම ගැලෙව්වොත් AC කියලා දෙන්න වෙන වැඩේකට දාන්න අමාරුයි. ඒ කියන්නේ මේක මේ සමීකරණයකින් ගොඩ දාන එකක් නෙමෙයි. මම දන්නවා දැන් මෙහෙම දුන්න ගමන් සමහරව නේද? එහෙම try කරනවා නේද? එහෙම ලියාගෙන බලනවා මොකද්ද මේකෙන් කොහොමද හොයන්නේ කියලා. මේක නිකන් අර නිකන් තේරෙන්නේ ගානක් වගේ. මේ බලන්න. මෙහෙම දඟලන්න දෙයක් නෑ. මේ බලන්න. ත්‍රිකෝණය ඇඳ ගන්නන්කෝ ABC හරි ABC මේ බලන්න වෙයි A කෝණේ B කෝණේ එකතු 110යි මෙන්න බලන්න හොඳට අහන්න මුන් දෙන්නගේ එකතු 110යි කාගේද සමීකරණ වලින් විසඳන කතන්දරයෙන් මේක බෑ
ඒ මට පෑන් දෙකක් ඇයි ඒත් තේරෙන්නේ නැහැ. මේක මම කිව්වේ එකයි. ත්‍රිකෝණයක් ඇඳලා හිතුවනම් වැඩි කොට දාන්න ලේසි. මේ බලන්න. A ධන B 110යි. හොඳට අහගෙන එකපාරයි කියලා දෙන්න. හොඳේ. එකපාරින් කොට දාගන්න. A ධන B 110යිලු. ඒ කියන්නේ දරුවෝ මෙයාගේ එකතුව 110යිලු. ආගේද? මම මේ දාලා ඉන්න උන් දෙන්නගේ එකතු 110යි. හැබැයි එකතු 110යි කිව්වට අපි දන්නේ මේ දෙන්න සමානයිද? නැත්තම් මෙයා එහෙම දන්නේ නැහැ නේ. සමහරට මෙයා 100 වෙලා මූ 10 වෙන්න පුළුවන්. සමහරට මෙයා 60 වෙලා මෙයා 50 වෙන්න පුළුවන්. මෙයා 70 වෙලා මෙයා 40 වෙන්න පුළුවන්. දෙන්නගේ එකතු 110යි. පැහැදිලිද? හරි. පුතේ මුන් දෙන්නගේ එකතු 110 නම් මට මෙයාව කියන්න පුළුවන්. ඉතින් මේ දෙන්නගේ එකතු 110 නම් මෙයා කීයද? තුන් දෙනාගේ එකතු 180යි. කියන්නකෝ. මේ තුන් දෙනාගේ එකතු 180යි නේද? එතකොට මුන් දෙන්නගේ එකතු 110 නම් මං ඔයාගෙන් අහනවා මෙයා කීයද කියලා? කීයද? 180න් 110ක් අඩු කරා නම් මෙන්න මෙයා එනවා 180න් 110ක් අඩු කරනවා අංශක 70යි පුතේ. අංශක 70යි. අංශක 70යි. තේරුණාද වැඩි? මේ දෙන්නගේ එකතුවනේ 110. මේ ඩබල් එකතුව 110 නම් ඉතුරු කෝණය අංශක 70ක් වෙන්න ඕන. මේ දෙකේම එකතුව 110 නම් ඉතුරු කෝණය 70ක් වෙන්න ඕන. දැන් අතන්ට යනවා. B ධන C 105යි. මෙන්න ලියනවා. B ධන C මෙයාගේ ඔන්න වැඩි. පුතේ මුන් දෙන්නගේ එකතුව 105යිලු. මේ ඩබල් මේ එකතුව 105 නම් මේ දෙන්නගේ එකතුව 105 නම් දරුවෝ ඉතුරු කෝණය කීයද? ඉතුරු කෝණය කීයද? 180න් 105 අඩු කරනවා. කීයක් එනවද? 75යි. 180න් 105 අඩු කරනවා 75යි. ඉතින් දරුවෝ කෝණ දෙකක් දන්නවනම් ඇයි මෙයා හොයන්න බැරිද දැන් ඔයාට? දැන් පුළුවන් නේද? මෙයා 75යි මෙයා 70යි නම් මේක හොයාගන්න පුළුවන් නේ. නැත්තම් මේ 110 පාවිච්චි කරලා මේ දෙන්නගේ එකතු 110යි. 110න් මේක 75යි නම් මෙයා හොයන්න පුළුවන්. කරන්න බලන්න. දැන් මේක හොයන්න. එයාට පුළුවන් මේ දෙන්න පාවිච්චි කරලා මේක හොයතේ. නැත්තම් මේ දෙන්න පාවිච්චි කරලා මේක හොයතේ. මේ දෙන්නගේ එකතු 105යි. 105න් මෙයා 70යි. මම 105න් 70ක් අඩු කරනවා දරුවෝ. අංශක 35යි. ඕන්න මේ දෙන්නම එකතු කරලා 180න් අඩු කරත් පුතේ මට මේ කෝණේ හොයාගන්න පුළුවන් ෂෝක් එකට. ඔන්න හදාගන්න. ෂෝක් නේද ගන්න. සමහර දරුවෝ හැදුවා. හරිද පුතේ? තේරුණා නේද කතන්දරේ? හරි. මේ දෙන්නගේ එකතුව 110යි නම් AB ගේ එකතුව 110 නම් C කෝණය 70යි. 180ක් වෙන්න බෑ. එතකොට B ගේ C ගේ එකතුව 105 නම් ඉතුරු කෝණය A නේ. එයා 75යි. දැන් එයා 75 නම් ආපු විදිහ මම ලියන්න. 180න් 105ක් අඩු කරනවා. හරි. දැන් බලන්න ඒක පොඩි දෙයක් හිතන්න තියෙනවා. සමීකරණ වලට හිර වෙලාම හැමදේම කරන්න බෑ. ඒම බෑ. හැමදේම සමීකරණ වලින්ම විසඳන්න බෑ. ඉතින් ටිකක් හිතන්න ඕනේ පුතේ. ලියන්න මේ ගාන. ඊළඟ ගාන. ABC ත්‍රිකෝණේ වෙනස් විදි ගාන. ABC ත්‍රිකෝණේ BAC කෝණය BAC කෝණය සමාන අංශක 100. අංශක 100.
ABC කෝණය හා ACB කෝණය ABC කෝණවල එමලියන් අභ්‍යන්තර කෝණ සමච්ඡේදක අභ්‍යන්තර කෝණ සමච්ඡේදක OED හමුවේ BOC කෝණය හොයන්න. ඔන්න රූප සටහනක් දෙන්නේ නැහැ මම. රූප සටහනක් දීලා නැහැ. ඔයා ඇඳගන්න. ඔයා ඇඳගන්නකො බලන්න. දැන් ගොඩ හරි දැන් ත්‍රිකෝණ ලේසියිනේ. හරි ත්‍රිකෝණ වල ඇති දෙයක් නැහැ. හරි සරලයි. හදන්නකො. අමාරු ගණන් නෙමෙයි ඉතින් ඇත්තරම. ඒකට ඉතින් සමහරව අර ඉන්නවනේ හරි ලේසි කියලා ඒකට මේ වගේ ගණන් දුන්නාම හදාගන්නේ. ඇත්ත කතන්දරේ ඕක. හරි. දැන් ඔයගොල්ලෝ ඇඳලා රූප සටහන කරන්නකො බලන්න. රූප සටහනක් හදින්න වෙනවා. රූප සටහනක් ඔයාලට කැමති විදිහකට ABC ත්‍රිකෝණය ඇඳගන්න. ආදිනවා මෙහෙම A BC ඔයාලට කැමති විදිහට අක්ෂර තුන දාගන්න. නැත්තම් සමහරව කල්පනා ත්‍රිකෝණයක අකුරු තුන වෙන විදිහකට තවද සර් A මෙතනින්ම දාන්න ඕනේද? ඒ වගේ නිකන් අමුතු ප්‍රශ්න තියෙන අයත් ඉන්නවනේ. ත්‍රිකෝණයක දරුවෝ ඉතින් අකුරු තුන කැමති විදිහකට දාගන්න. හරිද? ඒක පිළිවෙලක් අවශ්‍ය වෙන්නේ නැහැ. ABC BAC කෝණය CI BAC මෙයා CLු ABC හා ACB කෝණවල අභ්‍යන්තර සමච්ඡේද ABC සමච්ඡේදක කියන්නේ මේ කෝණේ මැදින් යන එක. මේ දෙක සමාන. ඊළඟ ACB සමච්ඡේදක කියන්නේ යා මැදින් යන කෙනා. ඒකෙත් එහෙනම් මේ කෝණ දෙක සමාන. කෝණ සමච්ඡේදක කියන්නේ දෙපැත්තේ කෝණව, ඒ කියන්නේ දෙපැත්තේ කෝණ සමානව දෙකට බෙදෙන විදිහ තමයි මැදින් යන්නේ. කෝණේ දෙකට බෙදාගෙන. ඒ සමච්ඡේදක දෙකම ඕවලදී හම්බ වෙනවලු. ඔන්න වැඩි. ඔක තමයි කතන්දරේ. මෙයාගේ සමච්ඡේදකයයි මේ C කෝණයේ සමච්ඡේදකයයි දෙකම හම්බ වෙනවලු එක තැනකදී. කොහෙදිද? C වලදී. දෙකම හම්බ වෙනවලු C වලදී. අභ්‍යන්තර සමච්ඡේදක කියන්නේ කෝණේ දෙකට බෙදාගෙන යන රේඛාව. කෝණේ දෙකට බෙදාගෙන යන රේඛාව. හරි මැද්දෙන් යන රේඛාව. කෝණ සමච්ඡේදක. සමානව දෙකට බෙදෙනවා. සමානව දෙකට බෙදෙනවා. හරිද? හරි. දැන් මොකද කියන්නේ? BOC අහනවා. මෙන්න මෙයා අහනවා. ඔයාගෙන් අහන්නේ පුතේ. ඔයාගෙන් අහන්නේ මේ. ඔයාගෙන් අහන්නේ මේ. දැන් අපිට මෙතන වෙන කිසිම දෙයක් දීලා නැහැ. අපි දැන් සමහර මෙහෙමනේ. මෙහෙම දුන්න ගමන් හරි ඒගොල්ලෝ ගාන නිර්මාණය කරගන්න විතර දක්ෂයි. හරිද? එයාගේ විදිහට එයා ගාන හදාගෙන ඊට පස්සේ දා ගන්නවා. මේ දෙන්න සමානයි. දැන් මේ දෙන්නත් සමානයි. ඒතකොට මේ හැම කෝණයක්ම සමානයි. මේ දෙන්න වගේමයි මේ දෙන්නත්. දැන් මේ දෙන්න වගේමද මේ දෙන්න? දැන් මේ දෙක සමාන කියන එකත් හරි. මේ දෙක සමානයි කියන එකත් හරි. දැන් එහෙම වුණා කියලා මුයි සමාන වෙනවද? එහෙම එකක් දීලා තියෙනවද? නැහැ. ඒක මම කිව්වේ මේ ඔයාට මේ ගාන නිර්මාණය කරගෙන එහෙම බෑ දින ගාන හදන්න ඕනේ. හරි? මේ බලන්නකො. සමහර දරුවෝ ගාන නිර්මාණය කරගෙන එයාගේ ගාන එයා හදාගෙන යනවා.
දැන් මේ බලන්න මම මේක x කියලා දාගන්න. මේක x නම් පුතේ මෙයත් x. එයි දෙපැත්තේ කෝණ දෙක සමානව දෙකට බෙදාගෙන. ඒ වගේ මේ කෝණය y කියලා ගත්තොත් මේ කෝණය y. එයි අපි දන්නේ නැහැනේ මම අක්ෂර දෙකක් දාගත්තා. හොඳයි. දන්නේ නැහැනේ මෙලෝදයක්. ඒක කෝණයක්වත් වෙන දීලා නැහැනේ. ඒක වෙන ගොඩ දාන්න විදියක් නැහැ. x x y y x x y y දාගන්න. දාගන්න පුතේ. මෙයා x x y y. දැන් දරුවෝ මේ කෝණ සියල්ලගෙන එකතුව කීයද? සියල්ලගෙන එකතුව කීයද අංශක? 180යි. ඔව්. ඒ කියන්නේ මෙතන x ඒව දෙකක් කියනවා. 2යි x. y ඒව දෙකක් තියෙනවා. 2යි y. මෙතන 100ක් තියෙනවා. මේ සේරගෙන එකතු අංශක 180යි. ඇයි ත්‍රිකෝණේ කෝණ තුනනේ මෙයාගේ මෙයාගේ මේ තුන් දෙනාගේ එකතුව අංශක 180යි. හරි මේ බලන්න 2x ධන 2y මේ ධන 100 මම එහා පැත්තට යවන්නද ඍණ 100යි සුළු කරලා දෙන්න මට ගාන මේ මැද ගන්න ඕනේ දරුවෝ මට සුළු කරලා දෙන්න මේ ඔව් සමහරව හදලා ඉවරයි හොඳයි ඔව් වැඩේ සමහර ගොඩ දාගෙන තියෙන්නේ මේ බලන්න 2x ධන 2y සමාන 180න් 100ක් අඩු කරා 80යි 80යි පුතේ මේකේ හැම පදයක්ම දෙකෙන් බෙදත හැකි 2x 2y 80 මම මේකේ තියෙන හැම පදයක්ම දෙකෙන් බෙදනෝ මේ මෙහෙම මේ දෙකට දෙක කැපෙනවා මෙයාගේ දෙකට දෙක කැපෙනවා එතකොට x මෙතන y 82කට බෙදුවා 40යි අන්න එනවා x ධන y සමාන 40යි x ධන y සමාන 40යි දැන් මගෙන් අහන්නේ මෙහෙමුත් නෙමෙයි දැන් මට xy කියලා කෙනෙක් දුන්නෙත් නැහැ මට මෙහෙම හොයන්න කිව්වෙත් නැහැ මමම දාගෙන මමම නැහිලා මෙන්න මෙහෙම එකක් හොයාගත්තා නේ දැන් පුතේ මෙතනින් ගන්න ගොඩ දාන්නේ ඒ කොහොමද මේ බලන්න x ගේ y ගේ එකතුව 40යි දැන් රූප සටහන බලන්න කෝ x මම දැන් බහිනවා මෙන්න මේ ත්‍රිකෝණය ඇතුළට මෙන්න මේ ත්‍රිකෝණය ඇතුළට මම බහිනවා මේ ත්‍රිකෝණය ඇතුළට ඒ ත්‍රිකෝණය ඇතුලේ මේ බලන්න මෙන්න මේක ඇතුළට බහිනවා මම ඒකේ ඇතුලේ ඉන්නවා කෝණ දෙකක් ඒ කෝණ දෙක තමයි පුතේ xy කියන්නේ මේ x ගේ මේ y ගේ එකතුව අපිට ආව 40යි කියන x ගේ y ගේ එකතුව 40යි මේ දෙන්නගේ එකතුව 40යි එහෙනම් මෙයා කීයද මේ සාමාන්‍ය දෙවීමනේ මේ දෙන්නගේ එකතුව දැන් සමහරු මෙහෙමනේ දෙන්නගේ එකතුව 40යි නම් එකක් 20යි අර මන්ද බුද්ධික විදියට හිතන්නේ සමානයි කියලා දීලත් නැහැ. ඒගොල්ලෝ හිතෙන් හිතා ගන්නවා හරි 40 දෙකට බෙදුවාම 20යි එක කෝණයක් 20යි. දැන් මේකේ සමානයි කියලා දීලා තියනවද? දැන් මෙහෙම තියෙන්නේ. දැන් මේක තියෙන්නේ. දැන් මේක x මේක y. දැන් මේ දෙන්නගේ එකතුව 40යි කිව්වම සමාරු ඉන්නේ 20 20 පුතේ අපි දන්නේ නැහැ ඒවා. මෙයා 30 වෙලා මෙයා 10 වෙන්න පුළුවන්. මෙයා 25 වෙලා මෙයා 15 වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. කොහමද දෙන්නගේ එකතුව 40යි. එහෙනම් ඉතුරු කෝණේ කීයද? මෙයා කීයද? තුන් දෙනාගේ එකතුව 180යි නේ. 180න් මේ දෙන්න අඩු කරා නම් මෙයා එනවා. මේ දෙන්න 40යි නම් පුතේ මෙයා 180න් 40ක් අඩු කරනවා. අංශක 140යි. එහෙනම් මෙන්න එනවා අපිට ඕන කෝණය. BOC කෝණයයි මට ඕන 180න් 40ක් අඩු කරා 140. 140
140යි. ඔන්න වැඩි. අපෙන් අහන්නේ BOC. මේ දෙන්නගේ එකතුව 40යි නම් මෙයා 140යි. වැඩි තේරුණා නේද පුතේ? හරි ඊළඟ ගානට යනවා. මෙනි ළඟ ගාන. මේ වලිය මේ මැද ගාන. මේ වලිය මේක ඇද ගන්නවා. ඒකත් ඒ වගේ ගානක් දැන් හදන්නේ. ඒ වගේ ළඟින් යන ගානක්. අපිට මේක ත්‍රිකෝණ පාඩම ඉවර කරගත්තට පස්සේ සමාන්තරාශ්‍ර පාඩම් දෙකක් තියෙනවා. ඒක අතිශය වැදගත් පාඩමක්. සමාන්තරාශ්‍ර පාඩම් දෙක අපිට ඊළඟට කරන්න තියෙන දෙක. නේද? අපි ඊළඟට යන්නේ මේ පාඩම් වලට. දැන් ඒ වලදී මේ දේවල් පුරාණ ඕනගේ DCA කෝණයේ සමච්ඡේදක AX හා CX AX හා CX ඔන්න ගන්න. ආයකත් ත්‍ෘටි දෙයක් ගන්න තියෙනවා. try එකක් දෙන්න. ත්‍රිකෝණ ලේසි කීපයට තමයි මේ දෙන්නේ පොඩි පොඩි දේවල්. පොඩි පොඩි දේවල් හිතන්න තියෙනවා හැබැයි නේ. ඔව් මේකත් බලන්න try එකක් දෙන්න. අමාරු නේ. අමාරු ගන්න නෙමෙයි ඉතින්. අමාරු නම් අමාරුයි කියනවනේ එහෙම නැහැ. චූටි චූටි දේවල් ටිකක් හිතන්න තියෙනවා කරන්න. try එකක් දෙන්න බලන්න. ඉවරයි ඉන්නවා. සමහර ඉවරයි. හොඳයි. ජාමිති අපේ පාඩම් මේ මාලාවට මුල ඉඳලා සම්බන්ධ නොවෙච්ච දරුවන්ට නේද? YouTube එකෙන් පුතේ බලන්න පුළුවන් වීඩියෝස්. ගීතාංශගේ YouTube channel එකෙන් බලන්න පුළුවන්. ඒ 10ම මම හිතන්නේ තියෙනවා. හරි. පිළිවෙලකට බලාගෙන යන්න පුළුවන් ඔයාට. මේ වෙනකන් ටික නේද? මේ වෙනකන් ටික. ඒක දවස් 10 ඇතුළත ඉවර කරගන්න. එතනින් පස්සේ අයින් කරලා දාන්න. හරි. ඒ දවස් 10 ඇතුළත ඔයා වැඩි ගොඩ දාගන්න. ආයෝග නේද? පහු කර කර ඉන්න ඕනේ නෑනේ. මේ බලන්නකො. මොකද්ද කියන්නේ? BAC කෝණේ සම BAC කෝණේ සමච්ඡේදකයේ මෙයාව. දැන් එහෙම කිව්ව ගමන් මොකද්ද ඔයා කරන්න ඕනේ? මේක දිහා බලන් ඉඳලා හරියන්නේ නැහැ. මේකේ සමච්ඡේදකේ මේක නම් මේ දෙපැත්තේ කෝණ දෙක සමානයි කියලා මාක් කරගන්න. x නම් x කියලා දාගන්න. කෝණ දෙක සමානයි. ඊළඟට DCA කෝණය DCA කෝණය එයාගේ සමච්ඡේදකයලු මෙයා. සමච්ඡේදකේ කියපු ගමන් අය හැරෙන්න වෙරෙන්න දෙයක් නැහැ. කෙලීම දරුවෝ දෙපැත්තේ කෝණ දෙක සමානයි කියලා දාගන්න. කෝණයක් දෙකට බෙදාගෙන යනවා නම් කිසි කතාවක් නැහැ. දෙපැත්තේ කෝණ දෙක සමානයි. සමච්ඡේදකයේ කියන්නේ සමානව දෙකට බෙදාගෙන යන රේඛාව. එතකොට හරි වැඩේ හරි. දැන් මාර වැඩේ. දැන් කලින් ගානේ නම් මෙතන මොනවා හරි දාලා තිබ්බ. දැන් මෙතන එහෙම දෙයක්වත් නැහැ. මෙතන කිසිම දෙයක් නැහැ.
මේ මොනවාක්වත් මේකේ දීලා නැහැ. දැන් මොකද වෙන්නේ? ත්‍රිකෝණය ඇතුලෙන් නම් මේ ගේම ගහන්න අමාරුයි. කිසි දෙයක් දීලා නැහැ. මොකද්ද මේකේ පාවිච්චි කරන්න වෙන්නේ? මොකද්ද මේකේ පාවිච්චි කරන්න වෙන්නේ? ඔව් සමහර අය තේරුම් ගත්තා. පුතේ මෙතන තියෙනවා හරි ලස්සන කෝණ වර්ග දෙක. මොකක්ද මේ ඒකාන්තර කෝණ නෑ හොඳයි. සමහර අය මම දැන් මේවා ඒ මම කරනවා. මම මේ තැන් වලින් පටන් නොගත්ත හේතුව බල කම්මැලිකම එහෙම මොනොත් මේව නම් මොනවද? හරි ඒවත් මොනවද කියලා මම පෙන්නන්නම් මේ පාඩම් ටික කරනකොට. හරි මූලික ජාමිතිය කරනකොට ඒ ඇතුළේ ඔයගොල්ලෝ කොච්චර නොදන්න දේවල් තියෙනවද කියන එක පෙන්වන්න පුළුවන් මට. හරි. සාමේ හැම දෙයක්ම ඉගෙන ගන්න ඕනේ. මෙතන කිසිම ඉස්සෙල්ට හැඩයක් නැහැ. මෙතන තියෙනවා මිත්‍ර කෝණ මෙන්න. මෙන්න බලන්න. මිත්‍ර කෝණ වල එකතුව කීයද? මේ රේඛා දෙක සමාන්තරයි මේ දෙන්නගේ එකතුව කීයද? කලිනුත් ආවා. මිත්‍ර කෝණ මොන පූරකයිද? කියන්න පුතේ. මිත්‍ර කෝණ මොන පූරකයිද? පරිපූරකයි. එහෙනම් ලියනවා x ඒව දෙකක් 2x y ඒව දෙකක් 2y සමාන 180. මේව මිත්‍ර කෝණ කියලා ලියන්න. මිත්‍ර කෝණ කියලා ලියන්න. උතේ xy හොයන්න ඕන. බෙදනවා දෙකට. මෙහෙත් බෙදනවා දෙකට. කැපෙනවා. x ධන y සමාන 90. දැන් මේ ආවේ මොන දෙන්නගේ එකතුවද පුතේ 90යි කියලා. x ගේ y ගේ එකතුව. OXY. දැන් මම වහිනවා අර කලින් වගේ මේ ත්‍රිකෝණය ඇතුළට. ත්‍රිකෝණය ඇතුළට. ඒ ත්‍රිකෝණය ඇතුලේ කෝණ දෙකක එකතුව 90යි. කවුද කෝණ දෙක? එකක් x අනික y. පුතේ මේ දෙන්නගේ එකතුව 90යි. එහෙනම් දරුවෝ අර ඉතුරු වෙච්ච කෝණය කීයද? මෙන්න මේ ඉතුරු වෙච්ච කෝණය හොයන්න මොකද කරන්නේ? AXC ඒක හොයන්න මොකද කරන්නේ? තුන් දෙනාගේ එකතුව 180යි 180 මේ දෙන්නව අඩු කරනවා පුතේ ඉතුරු කෝණය මෙයා එනවා. 180 90ක් අඩු කරා අංශක 90යි දරුවෝ. උත්තරය අංශක 90යි. ඇයි 90ක් අඩු කළේ? මේ දෙන්නගේ එකතුව 90යිනේ. මෙතන මේ දෙන්නගේ එකතුව 90නේ. එතකොට මේ තුන් දෙනාගේ එකතුව 180යි. 180 මේ දෙන්නව අඩු කරා පුතේ එනවා 90. තේරෙනව නේද? ඔව්. වැඩි තේරෙනවා. හරි. එහෙනම් මෙච්චර වෙලා මේ අපි මේ ගණන් හෙදුවේ. හරිද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතුව 180යි කියන්නේ. ඉතින් බලන්න ඔයා හරි සරලයි තමයි ඉන්නේ. ඔයත් ඔයා ඉගෙන ගන්න දේවල් තියෙනවනේ ගණන් හෙදුවේ. නේද? හරි. එළාට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතුව අංශක 180යි කියන එක හරි. ඒක හරි. දැන් අපි ඊළඟට කතා කරන්න යනවා ත්‍රිකෝණයක මෙන්න මේ අභ්‍යන්තර කෝණයි බාහිර කෝණයි අතර තියෙන සම්බන්ධයක් ගැන. දැන් අපි අභ්‍යන්තර කෝණ ගැනනේ කතා කරේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු 180. ඒකට අපි කතා කරේ අභ්‍යන්තර කෝණ ගැන. දැන් කතා කරන්න යනවා මේ අභ්‍යන්තරය සහ බාහිරය අතර තියෙන සම්බන්ධයක් ගැන. මොකක් අතරද? අභ්‍යන්තරය සහ බාහිර අතර තියෙන සම්බන්ධයක් ගැන. අභ්‍යන්තරේ බාහිරේ ඔය දෙන්න අතර තියෙන සම්බන්ධය. පුතේ මේ බලන්න. මම මේක ගන්නවා PQRS. PQRS. ත්‍රිකෝණයක පාදයක් දික් කරාම හැදෙනවා දරුවෝ බාහිර කෝණයක් මේ වගේ. ඒකට කියන බාහිර කෝණය. පාදයක් දික් කරාම හැදෙන්නේ මොන කෝණයක්ද? බාහිර කෝණය. එතකොට මේ බාහිර කෝණයක් හැදෙන්න පාදයක් දික් කරන්න ඕනේද? දැන් බාහිර කෝණයක් හැදෙන්න පාදයක් දික් කරන්න ඕනේද? ඔව්. නැතුව බෑනේ. ඉතින් දැන් මේ ත්‍රිකෝණයක් මෙහෙම තිබ්බට බාහිර කෝණ පේනවද ඔයාලට? කො බාහිර කෝණ? ත්‍රිකෝණයක් උප්පත්තියෙන් එයාගේ පිහිටන්නේ අභ්‍යන්තර කෝණ විතරයි පුතේ. එයාගේ උප්පත්තියෙන් පිහිටන්නේ මේ අභ්‍යන්තර කෝණ තුන විතරයි. බාහිරයක් හැදෙන්න නම් බාහිර කෝණ නිර්මාණය වෙන්න නම් පාද දික් කරන්නම වෙනවා. දික් කරාට පස්සේ තමයි පේන්න ගන්න. පැහැදිලිද? එතකොට
මේ පාද දික් කළොත් අන්න පේනවා බාහිර කෝණ. මේක මෙහෙට දික් කළොත් අන්න පේනවා බාහිර කෝණ. මේව දික් කරාම තමයි බාහිර කෝණ පේන්න ගන්නේ. උප්පත්තියෙන් ඒව පේන්නේ නැහැ. පැහැදිලිද? එහෙනම් බාහිර කෝණ හැදෙන්න මොකද්ද කරන්න ඕනේ? පාද දික් කරන්න ඕනේ. පාද දික් කරන්න ඕනේ. හරි. එහෙනම් මෙන්න මම මේ පාදය මේක දික් කරා හැදෙනවා බාහිර කෝණ. පුතේ හරි ලස්සන සම්බන්ධයක් තියෙනවා. මේ බාහිර කෝණය සහ මෙයාගේ අභ්‍යන්තර කෝණ අතර ලස්සන සම්බන්ධයක් තියෙනවා. මොකක්ද දන්නවද? මේ බාහිර කෝණයකදී එයාට අස්සේ තියෙනවනේ මේ එයාගේ ඇතුලේ තියෙනවනේ අභ්‍යන්තර කෝණය. මෙයාගේ අභ්‍යන්තර කෝණය නෙමෙයි තියෙන්නේ. හොඳට බලාගෙන ඉන්න. මෙයාගේම අභ්‍යන්තර කෝණය නෙමෙයි තියෙන්නේ. ඒ අභ්‍යන්තර කෝණයට මූණ දාලා තියෙනවනේ කෝණ දෙකක් මෙහෙම. ඔයා දැන් මෙතනින් මූණ දැම්මොත් ඔයා දැන් මේ අස්සෙන් ගිහිල්ලා බලනවා. මේ අස්සෙන් ගිහිල්ලා එබිලා බලනවා. අස්සෙන් ගිහිල්ලා එබිලා බැලුවම ඔයාට මේ පැත්තේ මේම කෝණයක් පේනවා, උඩින් මේම කෝණයක් පේනවා. කෝණ දෙකක් පේනවනේ මෙහෙම ඔයා ඉස්සරහට. ඔයාගේ ඉස්සරහින් කෝණ දෙකක් පේනවා. අපි මෙන්න මේ කෝණවලට කියනවා මෙයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ කියලා. සම්මුඛ කියන්නේ මොකද්ද? සම්මුඛ කියන්නේ ඉස්සරහා කියන එක. මූණට මූණ කියන එක. ඉදිරියේ මූණ දැම්මොත් ඉස්සරහෙන් පේන්නේ. එතකොට මේ අයට කියනවා අභ්‍යන්තර, දැන් මේකේ අභ්‍යන්තර මොන මුඛද? සම්මුඛ කෝණ. මේ අයට කියන්නේ මෙයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ. ඇයි සම්මුඛ කෝණ කියන්නේ? මෙතනින් බැලුවහම පේන්නේ ඉස්සරහට මේ දෙන්න. මේ දෙන්න පේන්නේ. වෙන කවුරුත් පේන්නේ නැහැ. එහෙනම් මේ වලට කියනවා දරුවෝ මොන කෝණද? අභ්‍යන්තර සම්මුඛ කෝණ. මෙන්න මේ කෝණ වලට කියන්නේ අභ්‍යන්තර සම්මුඛ කෝණ. පුතේ හරිෂෝප් වැඩක් මෙතන වෙනවා. මේ බාහිර කෝණයේ පුතේ හරියටම මෙන්න මේ දෙන්නගේ එකතුවට සමාන වෙනවා. මොන දෙන්නගේ එකතුවට? අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙනවා පුතේ. මේ බාහිර කෝණය එයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙනවා. මෙයා 60යි නම් මෙයා 40යි නම් 60යි 40යි එකතු කරාම මෙයා 100යි. මෙයා 50යි මෙයා 50යි නම් මෙයා 100යි. මෙයා 70යි මෙයා 50යි නම් 70යි 50යි එකතු කළාම 120යි. හරි ලස්සනයි ඒක. මේ බාහිර කෝණේ පුතේ එයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙනවා. නේද? හරි. ලියන්න ප්‍රමේය. මම වෙනස් විදිහේ රූප සටහන් ටිකක් කරලා පෙන්නන්නම්. දෙක ලියා ගන්න. ලියන්න ප්‍රමේය. ලියන්න ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකෙහි එකතුවට සමාන වේ. රූප සටහන ඇඳගන්න. රූප සටහන ඇඳගන්න. ඉතලා දිනෝනේ. දැන් ලින්ක් කියලා. 11 වසර ගීතාංශගේ ක්ලාස් එක පුතේ අද තියෙනවා. අද ක්ලාස් එක තියෙනවා ඈ. රූප සටහන ඇඳ නේද?
ඒක ලියන්න මේම PRS මෙයා සමාන වෙනවා මේ දෙන්නගේ එකතුවට. කාගේද? PQR ධන මෙයා QPR. ඔන්න වෙන්නේ. බාහිර කෝණය සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. හරි. අපි ආදමු ගණන් ගමු. මේම. ඔගාන ඇඳ ගන්නකො මම ඒ ගාන හදන්න කලින් තව පොඩි ඉස්සරහට මම මේ රූප සමත් එක කරනවා මේ බලන්න. හරි. මේ ගාන මෙහෙම දාගන්න. මෙයා 130යි. මෙයා 75යි. මෙයා x. හරි ගාන ඇඳ ගන්න පුතේ. මේකේ මේ බලන්නකො මේ පොඩ්ඩක් මේක බලන් ඉන්නකො මේ රූප සමාන චූටි වෙනස මම ඔයාලට මේ පැහැදිලි කිරීමක් කරන්න මේ. දැන් අපි හිතමු ඔයා මේ පාදේ මෙහෙට දික් කරනවා. හරි මේ ගාන හදන්න නැති උගල හරි ඒක හරි. මම මේක ගන්නවා ABC කියලා. මම දැන් එක එක විදිහට දික් කරන්න යන්නේ. හොඳට බලන් ඉන්න හොඳේ. හරි. දැන් මම මේ පාදයේ පුතේ මෙහෙට දික් කරනවා. මේ පාදේ මෙහෙට දික් කරනවා. එතකොට හැදෙන බාහිර කෝණය මේකනේ. මේකනේ හැදෙන්නේ. මේ බාහිර කෝණය සමාන වෙනවා එයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට. කාගේ එකතුවටද? A ධන B. මෙයා සමාන වෙන්නේ කාටද? A ධන B. මේ දෙන්නගේ එකතුවට. මම ඊළඟට මම මේ පාදේ මෙහෙට දික් කරනවා. මෙයා සමාන වෙන්නේ කාටද? මේක අර එන විදිහට දික් කරන්න ඕනේ. මේ හරි දැන් හරි. මෙයා සමාන වෙන්නේ කාටද? ඒත් A ධන B නේ. මෙයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක. අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක. A ධන B. ඊළඟට මම දික් කරනවා මෙයා මේට. මේ දැන් මෙයා සමාන වෙන්නේ කාටද? අභ්‍යන්තර සම්මුඛ B ධන C. ඊළඟට මෙයා මෙහෙට. දැන් මෙයා සමාන වෙන්නේ කාටද? අභ්‍යන්තර සම්මුඛ B ධන C. ඊළඟට මම තව එකක් දික් කරනවා මේ බලන්න. මේක මෙහෙට. මෙයා සමාන වෙන්නේ කාටද? අභ්‍යන්තර සම්මුඛ. කවුද? A ධන C. ඔය වගේ නේද? මොන පාදයේ දික් කරත් ඔයාට කෝණේ කියන්න පුළුවන් වෙනවා. පැහැදිලිද? හරි. මේක තේරෙනවා. බාහිර කෝණේ සමානයි මුන් දෙන්නගේ එකතුවට x ධන 75 සමාන 130. මේ දෙන්නගේ එකතුව 130යි. x හොයන්න මොකද කරන්නේ? 130න් 75 අඩු කරනවා. 10 5යි 12 5යි 55යි 55යි. එහෙම නේද දරුවෝ? මෙන්න ඊළඟ එක මෙන්න දෙනවා ගණන්
හදාගෙන යන්න. තුනම හදමු පුතේ. මේක බාහිර කෝණයේ අංශ 90ක් නේ. බාහිර කෝණේ සමාන වෙන අභ්‍යන්තර සම්මුඛ දෙන්නගේ එකතුව. මේ දෙන්නගේ එකතුව. x ධන 50 සමාන 90. මේවම ලියන්න ඕනේ. කෙලින්ම 90න් 50ක් අඩු කළත් හරි. ධන 50 මේට ගෙනාවා දින 50යි 90න් 50ක් අඩු කරා 40යි. කොහොමත් මෙතන 40 වෙන්න එපේ. 50යි 40යි එකතු කරාමනේ 90 හැදෙන්නේ. නේද? ඔව්. ඊට මේ බාහිර කෝණයේ සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුව. 2x ධන x කියන්නේ 3x 105යි. හරි. දෙපැත්තම 3ෙන් බෙදනවා. 3යි කැපෙනවා. 105 3ට බෙදුවහම 35යි. ඊළඟ මේක මේ අමෙරික වෙනස් විදිහට තියෙන මේ ත්‍රිකෝණ ටිකක් මෙහෙම මෙන්න බාහිර කෝණය. එයාගේ අභ්‍යන්තර කෝණය මේක. ඔයා මෙහින් එහා දාලා බැලුවොත් ඔයාලට දෙපැත්තෙන් පේනවා මේ කෝණය මෙහි කෝණය. මේ බාහිර කෝණය සමාන වෙන්නේ මුන් දෙන්නගේ එකතුව. දෙකයි කරනවා. එක කෝණෙ 30යි. බලන්න අඩුපාඩු තියනවාද කියේ? හරිද පුතේ? හරි. මෙන්න ටික වෙනස් විදිහ ගන්න. a 2x x සංකලන ගන්න. අපි මූලික ජ්‍යාමිතියටදී අර ඒකත් අපි කතා කරමු 10 වසර මම නැහැ පාඩම දැන් අපි මේ සෙමිනර් සම්බන්ධමාලාව කරන්නෙම මේ 10 වසර පාඩම් ටික ඉවර කරන්න කියලානේ. හැබැයි මූලික ජ්‍යාමිති ටිකත් අපි කරගමු. හරි. ඒක 10 වසර නෑ. හැබැයි ඒක ජ්‍යාමිතියට අදාළයි නේද පුතේ? ඒතර මුල ටික බේසික් ටික සම්පූර්ණයෙන්ම ඔයගලන්ට වැටෙනවා මේ 10 වසර පාඩම් ටිකයි ඒ ටිකත් කරගත්තට පස්සේ. දැන් උදාහරණයක් සමහර ෆස්ට් පේපර් එකේම ගණන් අහන්න පුළුවන්. අපි කියන සවිදි බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණයක් අංශ 150ක්. හරි. ඒකේ පාද ගණන. දැන් මේවා 10 වසර නෙමෙයි. අභ්‍යන්තර කෝණයක් 150යි පාද ගණන.
මේ ඇවිල්ලා මූලික ජ්‍යාමිතියට අදාළයි. හරි. ඒ වගේම අපි කරනවා. දැන් මූලික ජ්‍යාමිතිය. මේ බලන්න පුතේ. දැන් මේකේ ඒව හොයන්නත් ඕනේ x හොයන්නත් ඕනේ. මෙන්න වැඩි. දැන් මේක හොයන්නත් ඕනේ මේක හොයන්නත් ඕනේ. දැන් හොඳට බලන්න මේ ත්‍රිකෝණේ මෙන්න මේ පාදය මෙන්න මෙහෙට දික් කරලා නේද? මේ හොඳට බලන්න මේ පාදය මෙහෙට දික් කරලා නේද? එතකොට මේ තියෙන බාහිර කෝණයක් නේද? මේ ත්‍රිකෝණයෙන් හිතන්න මුලින්ම ඔයා. හරි. මෙන්න මේ ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණේ මේ පාදය මේ මෙහෙට දික් කරලා. මේ පාදය මේ මෙහෙට දික් කරලා. එතකොට මේ තියෙන බාහිර කෝණයක් නේ. ඒ බාහිර කෝණේ සමාන වෙන්නේ මොන දෙන්නගේ එකතුවටද දරුවෝ? අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුව. මුන් දෙන්නගේ එකතුව. ඒ කියන්නේ 2x ධන x සමාන 150. මෙතන 3x සමාන 150. දෙපැත්ත තුනෙන් බෙදනවා 3යි 3යි කැපෙනවා x සමාන 50. x සමාන 50. පැහැදිලිද? හරි. ඊළඟට එනවා මේකට පුතේ. ඊළඟට එනවා මේක. ඔයා බලන්න මේකේ මේ පාදය මේ මෙහෙට මේ හොඳට බලන්න මේ මෙහෙට දික් කරලා මේදී ඔන්න හැදෙනවා බාහිර කෝණය. මේකේ පුතේ මේක ඇවිල්ලා බාහිර කෝණයක්. අරයම තමයි මෙයාගෙත් ඒක බාහිර කෝණයක් නේ. ත්‍රිකෝණේ මෙන්න මේ පාදය දික් කරා මෙන්න හැදෙනවා බාහිර කෝණය. එතකොට එයා සමාන වෙනවා මෙයාගේ අභ්‍යන්තර සම්මුඛ දෙන්නගේ එකතුවට. ඒ කියන්නේ a ධන a සමානයි 150. 2යි a සමාන 150. දෙකෙන් බෙදෙනවා දරුවෝ 75යි. අංශක 75යි. අන්න උත්තරේ. අංශක 75යි. පැහැදිලිද? හරි. ඊළඟ එක පොඩි සාධනය කරන ගානක් කරමු අපි. පොඩි සාධනය කිරීම. මෙන්න බලන්න. ඇඳ ගන්න මේ මෙහෙම රූපයක්. AEC සමාන BAD ධන ECD බව සාධනය කරන්න. සාධනය චුරි සාධනය කිරීමක් තියෙන.
හරි බලමු අපි AEC කවුද මෙයා දැන් මෙයා ඇවිල්ලා ඔයාලට හොඳටම පේනවාද මේක ඇවිල්ලා බාහිර කෝණයක් කියලා මේක කාගේ බාහිර කෝණයක්ද මෙන්න පුතේ මෙන්න මෙහෙම දික් කරලා තියෙනවා මෙහෙම දික් කරලා තියෙනවා මෙන්න හැදෙන බාහිර කෝණය මේ බාහිර කෝණය සමාන වෙනවා පුතේ මෙයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට මේ දෙන්නගේ එකතුවට මෙයා සමාන වෙන්නේ මේ දෙන්නගේ එකතුවට වෙන කාටවත් හරි මේ බාහිර කෝණය සමාන වෙන්නේ මේ දෙන්නගේ එකතුවට දැන් හැබැයි අපිට එහෙම එකක් නෙවෙයි පෙන්නන්න තියෙන්නේ මොකද්ද AEC සමාන BAD මොකක්ද අනේ BAD කියන්නේ මෙන්න මෙහි කෙනෙක් මෙයාගේ ECD මෙයාගේ එකතුවට සමානයි කියලා පෙන්නන්න ඕන මෙයා දැන් මෙයා සමාන වෙන්නේ ඇත්තටම මේ දෙන්නගේ එකතුවට නේ මෙයා සමාන වෙන්නේ මේ දෙන්නගේ එකතුවට දැන් මේ ගානේ උත්තරේ හරි මෙයක් ඉන්නවා මෙයානේ මෙහෙම කෝණයක් මෙතන නෑ පුතේ බලන්න මෙයා වෙනුවට පාවිච්චි කරන්න මෙයාට සමාන කෝණයක් මෙතන තියෙනවද කියලා මෙයාට සමාන කෝණයක් මෙතන තියෙනවද බලන්නකෝ මෙන්න මේ CDE කෝණයට මෙයාට සමාන කෝණයක් තියෙනවා ලස්සනට තියෙනවා මේ බලන්න රේඛා දෙක සමාන්තරයි නම් දරුවෝ මෙන්න ඔයාට පේනවද මේ පේනවද Z හැඩයක් පේනවද Z හැඩය මේන් Z හැඩේ මෙන්න Z හැඩේ මේ කෝණය මෙන්න මෙතන තියෙන කෝණයට මොකද වෙන්නේ සමානයි මෙහෙම දාගන්න එක වගේ සංකේතයක් දාගන්න මේ දෙක සමානයි පුතේ ඒකාන්තර කෝණ මේ දෙක සමාන නිසා මෙයා වෙනුවට මට ඕන නම් මේක පාවිච්චි කරතයි මෙයා වෙනුවට මෙයා දාන්න පුළුවන් මේ දෙක සමානයිනේ මේ ජ්‍යාමිතිය ගණන් වල ගොඩක් වෙලාවට එහෙම වෙනවා කෙනෙක් වෙනුවට තව කෙනෙක්ව පාවිච්චි කරන්න හැබැයි උන් දෙන්න සමාන වෙන්න ඕන හරි උන් දෙන්න සමාන වෙන්න ඕන සමාන නම් එයා වෙනුවට අනෙක් කෙනා පාවිච්චි කරාට කමක් නැහැ හරි දැන් මේ හිතන්න මෙහෙම පුතේ දැන් මේ පෑන් දෙකම කළු නම් මම මේකෙන් ලියලියේ ඉන්න ඊපස්සේ මේකෙන් ලිව්වයි කියලා අවුලක් තියනවද නැහැ මුන් දෙන්නම කළු පෑන් දෙකක් මේකෙන් ලිව්වත් එකයි මේකෙන් ලිව්වත් එකයි ඒ වගේ මේ කෝණ දෙක සමාන නම් මෙයා වෙනුවට මෙයා පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැහැ. ඒයිද මේ දෙන්නම එක වගේනේ. මෙයා වෙනුවට මම මෙයා දාගන්නවා. මේ ජ්‍යාමිතිය ගොඩක් ගණන් වල එහෙම තියෙනවා. සමාන දෙන්නෙක් ඉන්නවා නම් එකෙක් වෙනුවට අපිට අනිත් එකව පාවිච්චි කරන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් මෙහෙම ලියනවා පුතේ. AEC එන්න බලන්න මම ලියන විදිය AEC සමාන මුන් දෙන්නගේ එකතුව කවුද මෙයා ECD ධන මෙයා CDE වරහන තුල හේතුව ලියන්න පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. එහෙම ලියන්න. ඒ ඇති. පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. නමුත් CDE කෝණය සමාන වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙයා. මෙයා සමාන වෙනවා මෙයාට BAE නැත්නම් BAD කැමති එක. BAE හේතුව ලියන්න ඒකාන්තර කෝණ. ඒක BAD කිව්වත් කමන්නේ BAE කිව්වත් කමන්නේ BAD කිව්වත් කමක් නැහැ. ඒක E ද D ද කියන එක ප්‍රශ්නයක් නැහැ. BAE BAD මොක වුණත් එකයි. හරි එහෙනම් CDE කෝණය සමාන වෙනවා මෙයාට. ඒක නිසා මට මෙහෙම ලියත හැකියි. ECD බලන්න ECD එහෙමම කියනවා. මෙන්න මෙයා වෙනුවට මෙයාට සමාන වෙන කෝණය මෙයා BAE කිව්වත් එකයි D කිව්වත් එකයි ඔන්න වැඩි. ඒ කියන්නේ
මෙතන තියෙන CDE වෙනුවට පාවිච්චි කරා මෙන්න මෙයා BAD. ඒ කියන්නේ මෙයා වෙනුවට දාගත්ත මෙයා. මේ ජ්‍යාමිති ගොඩක් ගණන් වල ඔය කතන්දරේ සිද්ධ වෙනවා පුතේ. කෙනෙක් වෙනුවට තව කෙනෙක් පාවිච්චි වෙනවා. හැබැයි දෙන්නම සමාන වෙන්න ඕන. ඒ දෙන්නම සමාන නම් මෙයා වෙනුවට අනිත් එකාව පාවිච්චි කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. පැහැදිලිද? හරි. ඒක හරි. ඇඳ ගන්න ලියා ගන්න. හරි. අඩුපාඩු තියෙනවා හදාගමු. හරි නේද දරු? හරි. හරි. අපි තව එක ගානක් හදලා ඉවර කරමු අද කොටස. හරි. එක ගානක් අපි හදමු. මෙන්න මෙහෙම මේක ඇඳගන්න මේ රූප සමාන. පොඩි මේක නිකන් තේරවිලි ගානක්. ගණන් විභාග ගණන් වල අහන වේ වගේ. හරි. මේ මහාල කුසුළු කිරින්නේ පොඩි පොඩි දේවල් හිතන් විතරක කරන්න. D මෙයා C මෙයා A මෙයා B. ඒක ෂෝක් ගානක්. ඔය ෆස්ට් පේපර් එකේම ඔය O level papers වලත් ඔය වගේ ප්‍රශ්න අහලා තියෙනවා. අන්තිම ගාන විනාඩියක් අරගෙන හදලා ඉවරයක් කරගමු. ඊට පස්සේ ගීතාංශගේ ක්ලාස් එකට ලෑස්ති වෙනවනේ එකමාර වෙද්දී ඔයගොල්ලෝ. ත්‍රිකෝණ පළවෙනි කොටස උතරින් ඉවර වෙනවා. දැන් අපිට ත්‍රිකෝණ දෙවෙනි කොටස නම් ඉන්නම ලේසි. ත්‍රිකෝණ දෙවෙනි කොටසේ තියෙන සමදී පාද කතන්දරේ අපි එක් කරමු. ළඟට ඊට පස්සේ අපිට තියෙන සමාන්තර ආශ්‍රිත. ඔච්චරයි. හරිද? ඊට පස්සේ මූලික ජ්‍යාමිතියත් මම අමතර දවසක් විදිහට කරලා දෙන්නම් ඔයගොල්ලන්ට. D යගේ ABC ඇසුරේ පුතේ D කියන්නේ මෙතන බාහිර කෝණයක්. D කියන බාහිර කෝණයක්. ඔයාගෙන් අහනවා D. D අහනවා ABC ඇසුරේ. ABC කියන තුන් දෙනා පාවිච්චි කරලා D වල යන්නලු. දැන් ඔන්න බලමු. පුතේ මේ D සමාන වෙනවා. මොන දෙන්නගේ එකතුවටද? මොන දෙන්නගේ එකතුවටද? මෙයාගේ එකතුව. එහෙම නෙමෙයිද? එහෙම නෙමෙයිද? මේ චූටි ත්‍රිකෝණයක් ඔයාලට පේනවද බලන්න? අනිත් වෙන ත්‍රිකෝණයක් ගන්නත් පුළුවන් මේක ගණිත ලේසි මේ බලන්න. D සමාන වෙනවා නේද C ගෙයි? මෙන්න මෙයාගේ එකතුව. D සමාන වෙනවා C ගෙයි. මෙන්න මේක නොදන්න කෝණයක් කියලා. මෙන්න හැබැයි මෙයා සමාන වෙනවා පුතේ මේ පේනවද ලොකු ත්‍රිකෝණයක්? ඒ ලොකු ත්‍රිකෝණේ ඔයාලට පේනවද මේක බාහිර කෝණයක්? මේක බාහිර කෝණයක්. මේ ලොකු ත්‍රිකෝණේ මේක ඇවිල්ලා දරුවෝ බාහිර කෝණයක්. මේ බාහිර කෝණය සමාන වෙනවා පුතේ මෙයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට මෙයාගේ එකතුව. එහෙනම් මෙයා සමාන වෙනවා A ගේ B ගේ එකතුවට. A ගේ B ගේ එකතුවට. මෙයා සමාන වෙනවා මේ දෙන්නගේ එකතුවට. එහෙනම් මේක වෙනුවට මට දාන්න පුළුවන් මොකද්ද?
A ධන B කියලා. එහෙනම් පුතේ මෙන්න උත්තරේ D සමාන මෙතනට දාන්නම් A ධන B. මම මේක මුලින්ම කියන්න එතකොට ලස්සනයි. A ධන B. මෙතන C ධන C. මේ දින මෙයා මෙතන A ධන B මෙතන C. බාහිර කෝණය සමානයි මුන් දෙන්නගේ එකතුවට මෙතන A ධන B මෙතන C. A ධන B ධන C. D සමානයි. D සමානයි මෙයා A ධන B මෙයා C. එහෙනම් D සමාන වෙනවා A ධන B ධන C ට. නේ A ධන B ධන C. පද මාරු වුණාට කමක් නැහැ. ABC කියලා ලිව්වහම ලස්සනයිනේ. එකයි එහෙම ලිව්වේ. වැඩේ තේරුණාද පුතේ? මේක සමාන වෙනවා මුන් දෙන්නගේ එකතුවට මේක සමාන වෙනවා මේ දෙන්නගේ එකතුවට මෙන්න උත්තරේ ගොඩ නැගුවා. පැහැදිලිද? එහෙනම් ත්‍රිකෝණ පළවෙනි කොටස දරුවෝ තුنين ඉවර වෙනවා. ඊළඟ දවසේ සමදීපාද ත්‍රිකෝණ සම්බන්ධ ගණන් ඒකේ සාධනය කරන ගණන් අපි කතා කරමු. ඊට පස්සේ සමාන්තර ආශ්‍ර කතා කරමු. අවසාන වශයෙන් මූලික ජ්‍යාමිති ඉවර කරමු. එහෙනම් පුතේ අදට ඇති හැමෝටම පෙරවන් සරණයි. අයබෝවන්.